නමස්කාර වේවා බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සෙමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ ලැබෙමින් පවතින්නේ තුන් වස්සාන සමය. ඉතින් මේ වස්සාන සමය මුල් කරගෙන අපි ඔබට මේ කාලය පුරාවට මහන්සි ගන්නේ ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ සිහිපත් කරමින් ඔබේ ජීවිතයේ සංගුණ සිහි කරන්නට, අනුත්තර පින්කිත ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ගැන උදාර චිත්ත ප්‍රසාදය උපද්දමින් ඔබේ චිත්ත සංතානය තුළ සෝතාපට්ටි අංග දියුණු කරගන්නට, සුගතියට යන සිත් තුළ පින්ඵල උපදවන්නට අනුග්‍රහ කරන උදාර ධර්ම දේශනා මාලාවකට තමයි ආරම්භ වෙන්නේ. ඉතින් අද දවසේ ඔබට ඒ සඳහා විවර වෙන දහම් කරුණු වෙන්න පින්වත්නි, පරම පූජනීය මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍රයන් වහන්සේ කියලා කියන්න පුළුවන් වචනේ පරිසමාප්තාර්ථේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර මේ බුද්ධ ශාසනයේ සෙන්පතියා ඒ පරම පූජනීය සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඔබට දහම් කරුණු විවර වෙනවා. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ කඳෙන් බිඳක් තමයි ඔබට මේ පුංචි කාලය තුළ ශ්‍රවණය කරන්න භාග්‍ය උදා වෙන්නේ. ඉතින් පින්වත්නි, මේ ලැබුණු මේ වගේ ව්‍යසනකාරී කාල පරිච්ඡේදයක් තුළ නිරන්තරයෙන් මිනිසුන්ගේ සිත් සතන් තුළ ද්වේෂය, වෛරය උඩුදුවමී යන කාල පරිච්ඡේදයක් තුළ ඔබේ හිත පරිස්සම් කරගන්න පින්වත්නි. මේ දේවල් ලෝකේ කලින් කාලට මේ ව්‍යසන කියන ඒවා එන දේවල්. මේ ව්‍යසන කියන එක ලෝකේ ජරාව යම්සේද ව්‍යසනත් ලෝකේ එසේමයි, සාමාන්‍ය දෙයක්. අපි ජරාව ඉදිරියේදී වෛර ඇති කරගන්නේ නැහැනේ, ක්‍රෝධ ඇති කරගන්නේ නැහැනේ පින්වත්නි. අසනීප වෙනකොට අපි වෛර ක්‍රෝධ ඇති කරගන්නේ නැහැනේ. මොකක්ද ඒකට හේතුව? ඒක ජීවිතයේ ස්වභාවය. මොකද ඒකට වෛර ක්‍රෝධ ඇති කරගෙන වැඩක් නැහැ. ඒ වගේ තමයි මේ ව්‍යසන කියන ඒවත්. මේ සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් මේ ලෝකෙ සිදුවෙන මේ හැලහැප්පීම්, කඩාවැටීම් මේ ලෝකේ ජරාව වගේ දෙයක්. දිගින් දිගටම තමන්ගේ ජීවිතේට මුණ ගැස්සෙන දේවල්. ව්‍යාධිය වගේ තමන්ගේ ජීවිතේට නැවත නැවත මුණ ගැස්සෙන දෙයක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම ජීවිතේ මුණ ගැස්සන්නේ යම්සේද
මේ වගේ ස්වභාවයන් ජීවිතේට කලින් කාලට මුණ ගැසෙන දේවල්. ඒ වගේ දෙයක් විදියට අපි මේ මොහොතේ අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕන පින්වත්නි. අන්න එහෙම තේරුම් ගනිමින් මේ දුර්ලභව ලැබුණු මොහොතේ පින්වත්නි අපට නිතර නොලැබෙන දෙයක් තමයි බුදු ගුණ අහන්න ලැබෙනවා කියන එක. නිතර නොයසන දෙයක් තමයි පින්වත් මේ ධර්මයේ ගුණ ඇහෙනවා කියන එක. නිතර නොයසන දෙයක් තමයි මේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ ඇසෙනවා කියන එක. තෙරුවන් මේ ලෝකෙ දුර්ලභයි. ඒ තෙරුවන් ගුණ කතාව මේ ලෝකේ දුර්ලභයි, අති දුර්ලභයි. ඒ අති දුර්ලභ දේ ඔබට දැන් මේ මොහොතේ විවර වෙන්නේ. ඉතින් මේ ලැබිච්ච මොහොතේ යන්නේ උදාර පින රැස් කරගන්න මහන්සි ගන්න. අපි දන්නේ අපේ මරණය හෙට උදා වෙන්න පුළුවනි. අද රාත්‍රියේ උදා වෙන්න පුළුවනි. සමහරට ආහාර පාන ටික අරගෙන ඉවර වෙද්දී උදා වෙන්න පුළුවනි. සමහරට මේ ධර්ම දේශනාව අහලා අවසන් වෙද්දී අපේ ජීවිතේ අවසන් සුසුම් හෙලන්න අපට සිද්ධ වෙයි පින්වත්නි. ඒක හිතට හැමතිස්සෙම කියලා දෙන්න. කියලා දෙමින් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයක් පිළිබඳ හිතේ ප්‍රසාද මාත්‍රයක් උපද්දන්න ඔබට රැකවරණය සැලසෙනවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ කඳ ගැන ප්‍රසාද මාත්‍රයක් උපද්ද ගන්න මහන්සි ගන්න ඔබට ඒකාන්තයෙන් යහපත සැලසෙනවා. ශ්‍රාවක සංඝ රත්නයේ අසිරිමත් ගුණයක් ගැන හිත පහදව ගන්න මහන්සි ගන්න ඔබට ඒකාන්තයෙන් යහපත සැලසෙනවා. ඉතින් ඒ නිසා මේ පුංචි කාලයත් ඔබ ඒ උතුම් රහත් සාරිපුත්ත මහ රහත් මුනිඳුගේ අසිරිමත් ගුණ හඳගෙන සුළු මොහොතක් කර හිත පහදවගෙන වාසය කරන්න පින්වත්නි. ඒ රැස්වෙන පින ඔබ කවදා හරි දවසක සසර දුකින් ඈතර කරවන්නම යොමු කරයි පින්වත්නි. ධර්ම දානයක ආශ්චර්යය. ධර්ම දානි දෙන පින්වතුන් මේ මහා පින්ඵල උපදවා ගන්නවා. මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ සසර දුක් දුරු කරවන උදාර මොහොතක් උපද්දලා දෙනවා. සුගතියට ගෙනියනවන පහන් සිත් ඔබ උපද්දලා දෙන්නේ. එහෙනම් සසර පුරා සුගතියට යන ප්‍රතිපදාව හිමිකරුවෙක් කරන්නේ ඔබ මේ පින විසින්. උදාර කල්යාණ මිත්‍ර සම්පත්තිය හිමිකරුවෙක් කරන්නේ මේ පින විසින්. සතර පායට යන බන්ධන ගලවන ඒ සොඳුරු මොහොතේ හිමිකරුවෙක් කරන්නේ ධර්ම දානමය පින විසින්. සසර දුක් දුරු කරවන ඒ සොඳුරු මොහොතේ හිමිකරුවෙක් කරන්නේ මේ පින විසින්. ඒ නිසා ධර්ම දාන දෙන පිරිස ඒ උදාර පින ගැන හිතලා සතුටු වෙන්න. අද සම්බුද්ධ ශාසනයේ සෙන්පතියන් වහන්සේ ගැන ප්‍රඥාවෙන් අග්‍රේශර මහෝත්තමය ගැන ශාස්තෘන් වහන්සේගේ අනුජාත පුත්‍රයන් වහන්සේ ගැන අනේ මට දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ දෙන්න ඒ උදාර ගුණ කඳ ගැන කියලා දෙන්න අනේ මට වාග්ය උදා වුණා කියලා. පින්වත්නි මේ දවසක් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන විවර කරලා දෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි. දවසක් කොහොමද මේ සේල කියන බ්‍රාහ්මණයා මට මතක හිටියට 300ක් ගෝලියොත් එක්ක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොඳට විමසලා බුදුරජාණන් වහන්සේ ගැන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකලා හිතේ මහා චිත්ත ප්‍රසාදයක් ඉපදුනා. ඒ චිත්ත ප්‍රසාදේ වැඩිකමට මේ සීල බ්‍රාහ්මණයේ චිත්ත සංතානයේ සොඳුරු බුදුගුණ හිතේ පහළ වුණා පින්වත්නි. බලන්න මේ චිත්ත ප්‍රසාදේ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. පරිපූර්ණ කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ සුවන්න වන්නෝසි භගවා සුසුක්ක දාටෝසි විරියවා මහා වීරිය ඇති භාග්‍යවත් මුනිඳුනි. අනේ නුඹ වහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සන රූපයක්. සුන්දර උපතක්.
සුන්දර පෙනුමක්. රත්තරම් පාට සිරුරක් අනේ ඔබ වහන්සේට තියෙනවා. සුදු අනේ දත් දෙපළක් අනේ ඔබ වහන්සේට තියෙනවා. නරස්සහි සුජාතස්සයේ යේ භවಂತಿ ව්‍යංජනා සබ්බේතේ තව කායස්මින් මහා පුරිස ලක්ඛනා වාසනාවන්ත උපතක් ලැබූ කෙනෙක්ගේ ශරීරයේ ඒ ගැන උතුම් සලකුණු තියෙනවා මහා මුනිදුනි. අනේ නුඹ වහන්සේගේ ශරීරයේ තේ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා මුනිදුනි. පසන්න නිත්තෝ සුකුමෝ භ්‍රාවා උජුබ පපතාපවා මජ්ජේ සමන සංගස්ස ආදිච්චෝ විරෝචසි. අනේ නුඹ වහන්සේගේ නේත්‍රා යුග්ගමය හරිම ලස්සනයි. මුව මඩල හරිම සුන්දරයි. උස මහත හරියට බ්‍රහ්මයෙක්ගේ වගේ ස්වාමීනි. ශ්‍රමණයන් වහන්සේලා වැද අනේ නුඹ වහන්සේ වැඩ සිටිනකොට හිරු මඩල බබලනවා වගේ අනේ මට නම් දැනෙන්නේ ස්වාමීනි. බලන්න මේ සීල බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ දකින විදිය. මේ සීල බ්‍රාහ්මණයේ හිතේ පිම් පිරි යනවා පින්වත්නි හරි ආශ්චර්යයි. මේ පිනමද මන්දෝ ඒ ජීවිතයේදී විපාක දුන්නා. සම්බුදු ගුණ කඳ දකිමින් භාග්‍යතුන් වහන්සේ ගැන සිත් පහන් කරද්දී සීල බ්‍රාහ්මණේ භාග්‍යතුන් වහන්සේ ගාව පැවිදි වුණා. පැවිදි වෙන භාග්‍ය උදා වුණා. මේ 300ක් ගෝලයෝ ඉන්නවා. ගෝලයෝ ටිකත් අතහරින මට්ටමට ඒ පින විපාක දුන්නා. ඒ ගෝලයෝ ටිකටත් කිව්වා මම නම් මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඔබට කැමති දෙයක් කරන්න. අනේ ගෝලයෝ ටිකත් කියනවා අපේ ආචාර්යවරයාත් ඉතින් ශාස්ත්‍රුන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් අනේ අපි කවුද? අපිත් අනේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. සම්බුදු ගුණ කඳ ගැන සිත් පහන් කරද්දී ආශ්චර්ය පින්වත්නි. කල්යාණ දස්සනෝ බික්කු කංචන සන්නිබත්තෝ කින්තේ සමන භාවේන ඒවං උත්තම වන්නිනෝ. අනේ කල්යාණ දෙකුම් ඇති පින්වත් ශ්‍රමණයන් වහන්සේ අනේ නුඹ වහන්සේගේ සමීප පැහැය රත්තරම් පාටයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ සිරුරේ පැහැය මොන වගේද පින්වත්නි? කැරට් 24 රත්තරම් වගේ බබලනවා. මෙච්චර ලස්සන රූපයක් තියෙන නුඹ වහන්සේ අනේ මහාන වීමෙන් ඇති ඵලෙ කිමද කියලා ඇහුවා. රාජා අරහසි භවිතු චක්කවත්ති රතේසභෝ චාතුරන්තෝ විජිතාවි ජම්බු සන්ටන්ත ඉස්සරෝ. අනේ නුඹ වහන්සේට ගැලපෙන්නේ සතර මහා සාගරය ජය අරගෙන මුළු ජම්බුද්දීපෙටම අග්‍ර රජු බවට පත්වෙන මහා රථ ඇති චක්‍රවර්ති රජුක වීම නේද ඔබ වහන්සේට වටින්නේ. කත්තියා භෝගි රාජානෝ අනියුත්තා භවන්තුතේ රාජා විරාජා මනුජින්දු රජ්ජං කාරේහි ගෝතම. එතකොට නුඹ වහන්සේ පසුපස මහා සම්භාවනීය රජවරු පැමිණේවි ස්වාමීනි. පින්වත් ගෞතමයාණනි රජුන්ට රජු මිනිසුන්ගේ සක්‍රයානම් වූ රජෙකු ලෙස රාජ්‍ය කරන්න පුළුවන් නේද ස්වාමීනි? අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාජා හමස්මි සේලාති සේල මමත් රජෙක්. සේල මමත් රජෙක්. ධම්මරාජානුත්තරු මම අනුත්තරු ධර්ම රජානන් සේල. බලන්න පින්වත්නි විශාරද බව. මං අනුත්තරු ධර්ම රජෙක් සේල. ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං. කිසි කෙනෙකුට ආපස්සට ප්‍රවර්තනය කරන්න බැරි මේක බොරුවක් කියලා කිසි කෙනෙකුට කියන්න බැරි අයුරින් මගේ ආඥා චක්‍රය ධර්මයෙන් මම ප්‍රවර්තනය කරනවා සේල. සේල අහනවා
සම්බුද්ධෝ පටිජානාසි. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියනවා. සියල්ල අවබෝධ කළා කියනවා. ධම්මරාජා අනුත්තරෝ අනුත්තර ධර්මරජාණන් වහන්සේ කියලත් ඔබ වහන්සේ කියනවා. ධම්මේන චක්කම් වත්තේමි. මේ ධර්මයෙන් ආඥා චක්‍රය ප්‍රවර්තනය කරනවා කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒක අහනවා කෝනු සේනාපති බොහෝතෝ ශාවකෝ සත්තු රන්වකි කෝතේ ඉමං අනුවත්තේති ධම්මචක්කම් පවත්තිතං. එහෙමනම් ස්වාමීනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේගේ සෙන්පතිය කවුද? ඒ අනුත්තර ධර්ම රජාණනි ඔබ වහන්සේගේ සෙන්පතිය කවුද? නුඹ වහන්සේ විදියටම ධර්ම චක්‍ර ප්‍රවර්තනය කරන්නට පුළුවන් වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුජාත ශ්‍රාවකයා කවුද? බලන්න එතකොට ඒ කාලේ බුද්ධ කියන ශ්‍රී නාමය ගැන තිබිච්ච කතා බහ පින්වත්නි. මිනිස්සුන්ට ඉඟියක් තියෙනවා. රජෙකුට ඒ ආඥා චක්‍රය ඒ වගේම තමයි බාහිර මේ සොරු රජෙකුට යම්සේ පරාජය කරන්න පුළුවන්ද සෙන්පතිය කියන නමක් දෙන්නේ ඒ කෙනාට පින්වත්නි. ඒ අයුරින්ම ඒ රණශූර බාහිර සතුරු බලවේග පරාජය කරන්න දක්ෂ කෙනාට තමයි සෙන්පති තනතුරු දෙන්නේ. ඒ කාලේ බොහෝ අවස්ථාවල යුවරජු කියලාත් කියනවා පින්වත්. හරි අසිරිමත්. එතකොට මේ බුද්ධ ශාසනෙත් ඒ වගේ සෙන්පතියෙක් අනුජාත පුත්‍රයෙක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම්සක යම් අයුරින් ප්‍රවර්තනය කරයිද ඒ අයුරින්ම දහම්සක ප්‍රවර්තනය කරන උත්තමයෙක් මේ බුද්ධ ශාසනය පහළ වෙනවා කියලා මේ මනුලොව දිව්‍ය ලෝකයේ පින්වත් නාද නින්නාද පැතිරලා තිබ්බේ. ඒකයි සීල බ්‍රාහ්මණ යහන්නේ. ඔබ වහන්සේ කෝ ඒ අනුජාත පුත්‍රයා? කෝ ඒ සෙන්පතියා? කෝ ඒ ධර්ම චක්‍රයේ අයුරින් ප්‍රවර්තනය කරන මහා ප්‍රඥාවන්තයා කෝ කවුද කියලා ඇහුවා. අන්න බුදුරජාණන් දේශනා කරනවා මයා පවත්තිතං චක්ඛං ධම්ම චක්ඛං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං. පින්වත් සේල මම් විදියටමයි ඒ ශ්‍රාවකයා අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ඒ ශ්‍රාවකයට තමයි අනුජාතු තථාගතු පුත්‍ර වූ සාරිපුත්ත කියලා කියන්නේ. ඒ මගේ අනුජාත පුත්‍රයට බලන බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන දෙව් මිනිස් ලෝකයාට සම්බුදු ශ්‍රී මුව මඩලින්ම දේශනා කළේ සුන්දර වචන අසිරිමත් නැද්ද පින්වත්නි? අනුජාත පුත්‍රයා. අනුජාත කියලා කියන්නේ මොකද්ද? ඒ අයුරින්ම දහම්සක ප්‍රවර්තනය කරන උත්තමයා. පින්වත්නි මේ බුද්ධ ශාසනේ භද්‍රයි කියලා ශ්‍රී නාමය යම් ශ්‍රාවකයෙකුට දෙනවනම් ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. අග්‍රයි කියලා ශ්‍රාවකයෙකුට කියනවනම් ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. ඒ උත්තමයන් වහන්සේට ඒක කියන්නේ අග්‍ර ශ්‍රාවකයෝ ශ්‍රාවකයන් අතර අග්‍ර වූ උත්තම වූ දෙපළ. මොහොතක් සිහි කළත් අග්‍රපින් උපදිනවා පින්වත්නි. මොහොතක් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ ඒක සිහිපත් කෙරෙව්වොත් දෙව් මිනිස් ලෝකයාගේ සිත් තුළත් අග්‍රපින් ඵල උපදිනවා පින්වත්නි. ඒ පිණි උරුමක් කරේ වෙන්නේ ධර්ම දාන දෙන පිරිස. අසිරිමත්. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ කඳ අසිරිමත් පින්වත්නි. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා සච්ච විභංග සූත්‍රයේ සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. පින්වත් මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන සේවනය කරන්න. භජිත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇසුරු කරන්න. පණ්ඩිතා භික්ඛු අනුග්‍රාහකා සබ්‍රහ්මචාරීනං. බොහෝම පණ්ඩිත නුවණැති ප්‍රඥාවන්තයි සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අනුග්‍රහ කරන්න සුදුසුයි. සේයතාපි භික්කවේ ජනිත්ති ඒවං සාරිපුත්තෝ.
සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට මොන වගේද? හරියට දරුවෙක් අම්ම කෙනෙක් දරුවෙක්ව බිහි කරන්නේ යම්සේද සාරිපුත්ත තමයි කියන මේ බුද්ධ ශාසනේ ශ්‍රද්ධානුස්රාරී ශ්‍රාවකයෝ උපදවන්න සොඳුරු බණපද කියන්න දක්ෂ ප්‍රඥාවක් තියෙන කාට? සාරිපුත්ත මහරහතන් වහන්සේට. කෙනෙක්ගේ හිතේ තුල ධම්මානුසාරී බවට පත් කරවන සොඳුරු බණපද වැටහෙන මහෝත්තමය සාරිපුත්ත මහරහතන් වහන්සේ. කෙනෙක්ගේ හිතක් තුල හරි අසිරිමත් සතර පායට යන බන්ධන ගලවන්න සොඳුරු ධර්ම බණපද කියන්න දක්ෂ කවුද? බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ශ්‍රාවකයෝ උපදවනවා කියලා කියන්නේ ඒකයි පින්වත්නි. ඒ උපදවපු එතකොට දරුවා ඒ කාලේ හැටනම් කිරිමව්වරු තමයි ඊට පස්සේ මේ පෝෂණය කරලා කටයුතු කරන්නේ. ආන් ඒ වගේ තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මොකද්ද කියන්නේ? සේයතාපි භික්කවේ ජනිත් ඒවං සාරිපුත්තෝ සේයතාපි ජාතස් ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ. පෝෂණය කරනවා කියනවා. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සොඳුරු බණපද පවසමි යම් කිසි කෙනෙක්ගේ සිතේ සතර පාටෙන බන්ධන උදුරල දැම්මද ඉන් ඉහළට යන මාර්ග ඵලවලට පත්වෙන විදියට මනස දමනය කරන්න සංසිඳවන්නට සොඳුරු බණපද කියන්නට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දක්ෂයි පින්වත්නි. අසිරිමත් නැද්ද ප්‍රඥාව පින්වත්නි? සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. අන්න සාරිපුත්තයන් වහන්සේ සෝතාපට්ටි ඵලේ පිහිටවන්න බණපද කියන්න ඒ ප්‍රඥාව අසිරිමත් පින්වත්නි. විස්මිතයි ඒක. මොග්ගල්ලානේ උත්තමත්තේ විනේති. මොග්ගල්ලාණන් වහන්සේ ඉහළ මාර්ගඵල වලට කෙනෙක්ගේ මනස පත් කරවන්න සොඳුරු බණපද කියන්න දක්ෂයි. සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්චානි. පින්වත් මහණෙනි සාරිපුත්තයන් මේ සතරක් වූ ආරි සත්‍ය විත්තාරේන ආචික්ඛිතුම් විස්තර වශයෙන් මේ පනවනවා. දේශේතුන් දේශනා කරන පඤ්ඤපේතුම් පනවනවා. පට්ඨපේතුම් පිහිටවන විවරිතුම් විවරණය කරනවා. විභජිතුම් බෙද බෙදා සාරිපුත්තයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. උත්තානී කාතුන්ති. හරි අසිරිමත් පින්වත්නි. බාහනමේ බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන දේශනා කරපු ආකාරය පින්වත්නි. ඒතර මේ වගේ වෙන කවුරුන් ගැනවත් පින්වත්නි මේ අයුරින් දේශනා කළ නෑ පින්වත්නි. හරි අසිරිමත්. ඒ වගේම පින්වත්නි මේ අනුපද කියන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හරිම අසිරිමත්. පින්වත් මහන්නේ මේ සාරිපුත්තයන් යහපත් කුසල ගුණයන්ගෙන් යුක්තයි. පින්වත් මහන්නේ මේ සාරිපුත්තයන් මහා ප්‍රඥාවෙන් යුක්තයි. යම් තාක් මේ හිත තුල පුංචි දෙවිල්ලක් හරි පිච්චිල්ලක් හරි දුකක් හරි ශෝකයක් හරි පරිදේවයක් හරි උපදින ක්ලේශ මාත්‍රයක් ඇද්ද? ඒ ක්ලේශ මාත්‍ර සියල්ලම උපක්ලේශ මාත්‍රයන් සියල්ලම අනුශය ධර්මයන් සියල්ලම ඒ අයුරින්ම විනිවිද දකින මහෝත්තමය කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහා ප්‍රඥාවන්තය කියන්නේ ඒක පින්වත්නි. ඒ වගේ ඒ විතරක් නෙවෙයි පින්වත්නි. ඒ හිතක් තුල හටගන්න දුක්, ශෝක, පරිදේව, දුම්නස් මේ සියල්ලම සියලු අයුරින්ම ඉතිරි නැතුව නිරුද්ධ කරන යම් තාක් මේ ලෝකේ කුසල සිතිවිලි ඇද්ද? ඒ කෙලෙස් දුරු කරන වචන ඇද්ද? කෙලෙස් දුරු කරන යම් තාක් ක්‍රියාකලාප ඇද්ද? ඒ සියල්ල පරිපූර්ණ අවබෝධ කරපු මහෝත්තමය මහා ප්‍රඥාවන්තයා බවට පත් වෙන පින්වත්නි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒක අසිරිමත් පින්වත්නි. පුදුම අසිරිමත්.
පින්වත් මහණනි සාරිපුත්තයන් සතුට උපදවන ප්‍රඥාවෙන් යුක්තයි. පින්වත් මහණනි සාරිපුත්තයන් අතිශය වේගවත් ප්‍රඥාවෙන් යුක්තයි. ඒ කියන්නේ පින්වත්නි දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ වේගින් කෙලෙස් ගලවන ඒ වගේම තමයි මේ කෙලෙස් හටගන්න යම්තාක් මාවතවල් ඇද්දී සෑම දෙයක්ම විස්තර කරලා දෙන්න, පෙන්눔 කරලා දෙන්න, විවරණය කරලා දෙන්න, පණවන්න, පිහිටුවන්න වෙන දක්ෂ මහෝත්තමින් මේ බුද්ධ ශාසනය නැහැ පින්වත්නි. ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වේගවත් ප්‍රඥාවක් තියෙනවා. ඒ අදාළ කරුණු පිළිබඳ ඒ තරම් දක්ෂ විදියට ප්‍රමාද නොවි කාලය අරගන්න නැතුව පිළිතුරු දෙන්න පුළුවන් එකම මහෝත්තමය බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ප්‍රඥාව අග්‍ර වෙන්න ඕන එකට පින්වත්නි. ඒක හැම ශ්‍රාවකෙකුටම පිළිහිටන්නේ නැහැ. පින්වත් මහණනි සාරිපුත්ත තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්තයි. සියුම් ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියනවා. ඒ කියන්නේ සියුම් ආකාරයේ තියෙන ක්ලේශ මාත්‍රයන් කිසි කෙනෙකුට දකින්න බැරි ක්ලේශ මාත්‍රයන් සාරිපුත්තයන් මහ රහතන් අතර පේනවා පින්වත්නි. පින්වත් මහණනි සාරිපුත්තයන් අවබෝධයත් තුලින් නොවැළෙන ප්‍රඥාවෙන් යුක්තයි. පින්වත් මහණනි සාරිපුත්තයන් අඩමසක් පුරාවට අනුපිළිවෙලින් ඒක පින්වත්ගේ ඒ කියන්නේ පින්වත් දවස් 14න් 14ට අනුපිළිවෙලින් ධර්ම විදර්ශනාවකට යොමු වෙනවා කියන. ඒක මේ බුද්ධ ශාසනයේ අසරේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කරන්න පින්වත්නි. මේ ධර්ම විදර්ශනාවට යොමු වෙන විදිය පුදුම අසිරිමත්. පින්වත් මහණනි මෙන්න මේ විදිහට සාරිපුත්තයන් මේ අනුපද ධර්ම විදර්ශනාවට යොමු වෙන්නේ කොහොමද පින්වත්නි? පින්වත් මහණනි සාරිපුත්ත කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යාන උපදව ගන්නවා කියනවා පින්වත්නි. ඒ විතරක් නෙමෙයි. පුදුම අසිරිමත්. එතකොට මේ පළවෙනි ධ්‍යානය තුල යම්තයක් ධර්මයන් නැද්ද? ඒ ධර්මයන් තේරුම් ගන්නවා කියන එක ඊටත් සූක්ෂමයි. ඒක ප්‍රඥාවට සංවේදී වෙන එකක් පින්වත්නි. සමාධිය තුල තියෙන ධර්මයන් මොනවද? විතරකය කියලා දෙයක් සමාධි පළවෙනි ධ්‍යානය තුල තියෙනවා. විචාරය කියලා දෙයක් පළවෙනි ධ්‍යානය තුල තියෙනවා. ප්‍රීතිය කියලා දෙයක් පළවෙනි ධ්‍යානයේ තියෙනවා. සුඛය කියලා දෙයක් පළවෙනි ධ්‍යානයේ තියෙනවා. ඒකාග්‍රතාවය කියලා දෙයක් පළවෙනි ධ්‍යානය තුල රැඳිලා තියෙනවා. ඒ වගේම එතන තියෙන ස්පර්ශය, එතන තියෙන විඳීම, එතන තියෙන සංඥාව, එතන තියෙන චේතනාව, එතන තියෙන චිත්තය, එතන තියෙන ඡන්දය, එතන තියෙන අදිමෝක්ෂය, එතන තියෙන වීරිය, එතන තියෙන සිහිය, එතන පළවෙනි ධ්‍යානය තුළ තියෙන උපේක්ෂාව, පළවෙනි ධ්‍යානය තියෙන මානසිකාරය, මේ සියල්ල වෙම්බෙන් අයුරින් මෙයයි මානසිකාරය, මෙයයි උපේක්ෂාව, මෙයයි සිහිය, මෙයයි වීරිය, මෙයයි පළවෙනි ධ්‍යානයේ තියෙන අදිමෝක්ෂය, මෙයයි පළවෙනි ධ්‍යානයේ තියෙන ඡන්දය, මෙතනයි පළවෙනි ධ්‍යානයේ තියෙන චිත්තය කියලා වෙන් වශයෙන් තේරුම් ගනිමින් ඒ සමාධි සෝය තුළ වැඩ වාසය කරනවා කියනවා. ඒතර මේ සාමාන්‍ය ලෝකයා සමාධි සෝයක් විඳින විදිහට නෙවෙයි අනුජාත පුත්‍රයා ධර්ම සේනාධිපතීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශර මහෝත්තමයන් වහන්සේ සමාධි තුළ ජීවත් වෙන්නේම නෙමෙයි. මේ සෑම දෙයකම ඒ විතරක් නෙමෙයි පින්වත්නි කියනවා මේ ධර්මයන් හටගන්නකොට දැන් මේ ධර්මයන් මා තුළ හටගත්තා කියලා ඒ සෑම ධර්මයක්ම ප්‍රකට වෙනවා කියනවා. මේ ධර්මයන් මේ වෙලාවේ මා සිත තුළ පවතිනවා කියලා ප්‍රකටයි කියනවා. දැන් ඔබ හිතට තරහට ගත්තාම දැන් මගේ හිතේ තරහ තියෙනවා කියලා දන්නවනේ. ඒක ප්‍රකට කාරණාවක් නේ. ආන් ඒ වගේ තමයි පින්වත්නි. ඒ වගේ කාරණාවක් තමයි මේ. මේ සමාධියක් තුළ මේ සෑම ධර්මයක්ම ප්‍රකටයි කියන සාරිපුත්ත මහ රහතන් වහන්සේට. ඒ විතරක් නෙවෙයි හරි ආශ්චර්යය කියනවා. ඒ වගේම තමයි කියන පින්වත්නි ඒ ධර්මයන් හටගත්තට පස්සේ මෙන්න දැන් මේ ධර්මයන් හටගත්තා. මෙන්න මේ ධර්මයන් දැන් පවතිනවා. මේ ධර්මයන් මේ නැති වෙලා ගියා කියන උදාර අවබෝධ ඥානය මනස තුළ
හොඳට ප්‍රකට වෙලා තියෙන නිසා පින්වත්නි, ඒ කිසිම ධර්මයක් හටගත්තට ඒ ධර්මයත් එක්ක ආය උපතක් කරා යන විදිය සංයෝජනයක් අල්ප මාත්‍ර උපදින්නේ නැහැ කියලා කියනවා. ඒක තමයි විශ්මිතම කාරණේ පින්වත්නි. ඒක ප්‍රඥාවට තමයි ඒක සංවේදී වෙන්නේ පින්වත්නි. ඒතකොට මේ ධර්ම විදර්ශනාව කියලා කියන්නේ පින්වත්නි අපි නම් දැන් යම් දෙයක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හිත හිතා ඉන්න ඕනනේ. මේ ප්‍රඥාවෙන් අග්‍රේසර් මහෝත්තමයට එහෙම අනිත්‍යයි අනිත්‍යයි කියලා හිත හිතා ඉන්න ඕනේ. ධර්ම විදර්ශනාව සිද්ධ වෙන්නේ ක්‍රමයට. කොහොමද? ඒ ධර්මයන් උපදින බව දන්නවා. පවතින බව දන්නවා. නැති වෙන බව ප්‍රකටයි. ඒ නිසා කිසි දෙයක් ඇසුරු කරන්නේ ආධ්‍යාත්මي බැස ගන්න නැතුව. දැන් අපිට නම් මොකද කෑම සිහි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ කෑම තුල අපේ හිත බැස ගන්නවනේ. වෙන දෙයක් අපේ හිතට ආපු ගමන් මොකද වෙන්නේ? ඒක අපේ හිතේ අර පත්තර කොලේට වැටිච්ච වතුර ටික වගේනේ බැස ගන්නවනේ. මේ නිලුම් පත්‍රයට වැටිච්චවා පැම්බිද වගේ. එහාට මෙහාට රූටල යනවා තැවරෙන්නේ නැහැ. සමාධියත් උපදලා සමාධිය තුළ උපදින ධර්මයනුත් තේරුම් අරගෙන ඒ කිසිම ධර්මයක් එක්ක ඒ චිත්ත සංතානෙ තැවරෙන්නේ කල්ප මේ අවබෝධ කරගෙන කියන මා තුළ මේ ධර්මය මේ ආකාරයෙන් හට අරගෙන තියෙන හැබැයි පැවැත්මකට සකස් වෙන්නේ නැහැ. හට ගන්නවා නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒ උත්තමයන් වහන්සේ ධර්මයන් තුළ නිසා ඒ උත්තමයන් වහන්සේගේ චිත්ත සංතානෙ බැස ගන්න නැහැ කියනවා. නොබැස ගන්න නිසා මොකද වෙන්නේ? ඇසුරු කරන්නේ නැහැ කියනවා. දැන් අපිට නම් කෑම ගැන හිත පහළ වෙච්ච ගමන් මොකද වෙන්නේ? බැසගත්තු ගමන් අපි ඒක හිතින් හදාගෙන හිතින් කනවා කියලා කියන්නේ. අන්න ඒකට තමයි කියන්නේ අපි ඒක හිතින් ඇසුරු කරනවා කියලා. බැස ගන්නවා කියලා කියන්නේ. එහෙම ස්වභාවයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චිත්ත සංතානය තුළ සමාධියත් තුළ උපදින අංග තුලවත් එසේ වෙන්නේ නැත්තම් මේ පීඩාකාරී කටුවක් බඳු කාමයන් තුළ කොහොමත් නැහැ පින්වත්නි. කොහොමත් නැහැ. ඒතර මේ ලෝකේ සමාධිය උපදවගෙන කොච්චර රැවටිලා ඒ වගේම ගැලි ගැලි ඉඳලා සමහර විට ආය උපතක් කරා යනවද? ධර්ම විදර්ශනාවෙන් යුතු පරම පූජනීය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාව බලන්න. සාදුකාර දෙමින් මේ ශ්‍රාවක සංගරුවන සරණ යන්න. සාදුකාර දෙමින් අසිරිමත් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිවසේ පහනක් දැල්වන්ට. ඒ උදාහර පින කරගන්න. පින්වත්නි දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ග්‍රීස්ම කාලේ පාරේ පිණ්ඩපාතේ වඩිනවා. අපි අහලා තියෙනවා ඇහැල මලේ පාටට පිණ්ඩපාතේ වඩිද්දි පින්වත්නි හරි අසිරිමත් මිනිස්සෙක් දැක්කා. දැකලා ඉස්සරහට දුවගෙන ගියා. මේ මිනිස්සයා අඹ වගාවක් තිබ්බා. පොඩි අඹ පැල තිබ්බා. මේ අඹ පැල වලට වතුර දදා හිටියේ. සාරිපුත්ත මහරහතන් දුටු සැනින් දිව්වා ඉස්සරහට. දැන් ඔක්කොම අමතකයි මේ මිනිස්සයාට. දුවලා ගිහිල්ලා ආරාධනා කළා නේ ස්වාමීනි මට ඉතර දෙයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මේ ගහක් හැටින් වැඩ සිටින සීකා. මම ඔබ වහන්සේගේ ශරීරයට වැටෙන විදියට මේ අඹ ගහට වතුරක් කරන්නම් කිව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුර අඳුනේ ඇඳගෙන සිවුර පැත්තකින් තියලා පාත්‍රෙ පැත්තකින් තියලා ගහ යටින් වාඩි වුණා. අර මිනිස්සයා දැන් වතුර වක් කරනවා. පෑන් පහසුණා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ අසිරිමත් අර මිනිස්සයා මේ හකුරු කෑල්ලක් තිබුණා. මේ හකුරු කෑල්ල අනේ ස්වාමීනි මට දෙන්න දෙයක් නැහැ කියලා දේකල පූජා කළා. ඊට පස්සේ පින්වත්නි හරි ආශ්චර්යයි. දැන් මේ මිනිස්සු සතුට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇඟ වේල ගත්තා. සිවුර ඇඳ ගත්තා. පාත්‍රය දෝද්දරාගෙන වඩින්න පිටත් වුණා. මිනිස්සෙගේ මනස තුල සතුට පිරී ඉතිරී ගියා. සතුට වැඩිකමට අපිටත් එහෙමනේ. සතුට වැඩිකමට සමහරලාට යන පාර දිහා බැලෙන්නේ නැහැ අපිට. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා බලාගෙන වැඳගෙන පිටිපස්සෙන් ගියා. සර්පේ දෂ්ට කළ මිනිස්සයා මලා.
හරි අසරිමත් පින්වත්නි. නිදා පිපිදිය වගේ දෙවියන් අතර. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිලන්පස පූජාවක් කරපු පිනේ අසිරිය. ඊතරම් මහා ගුණකඳ. ඒ නිසා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් හිත පහදව ගන්න. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අපිට සම්පූර්ණ කරන්න වෙලාව මදි පින්වත්නි. ඒ විතරක් නෙවෙයි දෙවෙනි ධ්‍යානට වැදිලා තුන්වෙනි ධ්‍යානට සම්වැදිලා හතරවෙනි ධ්‍යානට සම්වැදිලා ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥා නා සංඥායතනයට සම්වැදිලා මේ විදියට ඒ විතරක් නෙවෙයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වැදිලා මේ විදියට ධර්ම විදර්ශනාවේ යෙදෙනවා කියන අඩමසකට වරක්. අඩමසකට වරක්. අන්තිමට බුදුරජාණන් දේශනා කරන පින්වත්නි හරි ආශ්චර්යයි පින්වත් මහණෙනි. ආර්ය වූ සීලස්කන්ධයෙන් බොහෝ කල වශීභාවයට පත්කොට පාරමී භාවයට පත්කොට තිබෙයි කියා. ඒ වගේම ආර්ය වූ සමාධිස්කන්ධයේ බොහෝ කල වශීභාවයට පත් වෙලා පාරමී බවට පත් වෙලා යම් කෙනෙකුට කියනවනම් ආර්ය වූ ප්‍රඥාස්කන්ධයේ බොහෝ කල වශීභාවයට පත් වෙලා පාරමී භාවයට පත් වෙලා තිබේ කියා යම් කෙනෙකුට කියනවනම් ඒ වගේම ආර්ය වූ විමුක්තියෙහි බොහෝ කල වශී භාවයට පත් කරගෙන පාරමී බවට පත් වෙලා යම් කෙනෙකුට සිටී කියා කියනවනම් දේශනා කරනවා ඒ වගේම තමයි කියනවා යම් කෙනෙක් මනාකොට කියනවනම් ඒ මනාකොට කියන්නේ සාරිපුත්ත ගැනමයි කියනවා. වශී භාවයට පත් වුණා කියන්නේ මොකද්ද පින්වත්නි? ඒ කියන්නේ යම් තාක් මේ පාපී ක්‍රියාවන් නැද්ද? පාපී වචන නැද්ද? දෙව් මිනිස් ලෝකයාට ඍජුවම හෝ වක්‍රාකාරව හෝ අයහපතක් වන යම් ආජීවයක් ඇද්ද? ඒ සියල්ලගෙන්ම පිරිසිදුව ඊට වසී වෙලා ඒකට වසී වෙලා වාසය කරනවා. වසී වෙලා කියන්නේ පින්වත්නි. ඒතර ඒ තුල ඉන්නේ හැමදාම ඉන්නේ තුල. ඇලී ඉන්නවා. ගැලී ඉන්නවා. එහෙම වාසය කරද්දි ඒකට කියනවා අපි පුරනවා කියලා. පුරලා ඒ පිරීමේ කෙලවරට පත් වෙනවා. ඒකට ලස්සන වචනයක් දෙනවා පාරමී ප්‍රාප්තයි. පුරලා ඒකේ අග්‍ර ඵලයට පත් වෙනවා. එහෙම කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඉන්නවනම් ඒ සාරිපුත්තයන්ට මම කියන වචනේ කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ විදිහේ සමාධි දියුණු කළා වශීභාවයට පත් වෙලා ඒකේ පුරල ඒකේ පිරීමෙන් අවසන් කරලා පාරමී බවට පත් වුණා නම් යම් කෙනෙකුට ඒ කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. මේ වගේ යම්තා කයින් වචනින් මනසින් කෙලෙස් උපදින පාපී දේ උපදින අයහපත් අකුසල් ක්ලේශ මාත්‍රයක් හෝ තැවරෙන යම්තා දේවල් ඇත්ත. ඒ සියල්ල සිහි කල්පනාවෙන් තේරුම් ගනිමින් වාසය කළා. ඒ සියලු පාපී දේවල් වලින් කෙලෙස් වලින් අකුසල් වලින් අයහපත් දේවල් වලින් අත්මිදෙන ක්‍රම යම්තාක් ඇද්ද? ඒ සියල්ල සිහියෙන් වාසය කරගනිමින් තේරුම් ගනිමින් මේ බුද්ධ ශාසනය යම් ශ්‍රාවකයෙක් වැඩ සිටියද ඒ වෙන කවුරුත් නොව පරම පූජනීය මේ බුද්ධ ශාසනයේ සෙන්පති සාරිපුත්ත මහරහතන් වහන්සේ. කල්පනා කරලා බලන්න මේ සීලේ අසිරිය. කල්පනා කරලා බලන්න මේ සමාධියේ අසිරිය. කල්පනා කරලා බලන්න මේ ප්‍රඥාවේ අසිරිය. මේ විදියට දියුණු කළා රාගයෙන් හිත නිදහස් කරගෙන ද්වේෂයෙන් හිත නිදහස් කරගනිමින් මෝහයෙන් හිත නිදහස් කරමින් වාසය කරද්දී දැන් කල්පනා කරලා බලන්න ඔබ හොඳට ධර්ම ශ්‍රවණය කළා හිත පහන් කරගෙන ඉනකොට මේ වෙලාවේ ඔබේ හිත රාගෙන් නිදහස් කරලා තියෙන්නේ. දේශයෙන් නිදහස් කරලා තියෙන්නේ. මෝහෙන් නිදහස් කරගෙන ඉන්නවා. නිදහස් වීමට වචනයක් පාවිච්චි කරන විමුක්තිය කියන වචනේ.
එහෙම වාසය කරද්දි අන්න එකට කියන වශී වෙලා ඉන්නවා කියලා. දැන් අද දවසේ පැය 24ම යම් කිසි කෙනෙක් එහෙම ඉන්න පුළුවන් නම් ඒකට වශී වෙලා ඉන්නේ. ඒතර ඒක පිරෙනවා ටික ටික. පිරෙද්දි මොකද වෙන්නේ? අන්න පාරමී ප්‍රාප්ත වෙනවා. එහෙම යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ සිටියනම් කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කියන ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියන්න පුළුවන් පින්වත්නි. පුදුම අසිරිමත් පින්වත්නි. දේශනා කරනවා එසේ මනාකොට කියන්නේ සාරිපුත්තයන් ගැන කියනවා ආර්ය වූ සීලස්කන්ධෙහි වශී ප්‍රාප්තව පාරමී ප්‍රාප්ත වුනිත් ආර්ය වූ සමාධිස්කන්ධේ වශී ප්‍රාප්තව පාරමී ප්‍රාප්ත වුනිත් ආර්ය වූ ප්‍රඥාස්කන්ධේ වශී ප්‍රාප්තව පාරමී ප්‍රාප්ත වුනිත් ආර්ය වූ විමුක්තියේ වශී ප්‍රාප්තව පාරමී ප්‍රාප්ත වුනිත් සාරිපුත්තයන්මයි පින්වත් මහණෙනි. ඒ නිසා පින්වත්නි අනිවාර්යෙන් ඔබ ඒ උත්තමයන් වහන්සේට පහනක් දැල්වන්ට මලක් අනිවාර්යෙන් ඔබ පූජා කරන්න. මොකද අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අනුජාත පුත්‍ර රත්නය මේ බුද්ධ ශාසනයේ සෙන්පතිය පින්වත්නි. අනිවාර්යෙන් ඔබ ඒ කළ යුත්තයක්. ඒ අග්‍ර පින අතහැර ගන්න එපා. ඒ වගේම පින්වත් මහණනි බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍ර රත්නය කියලා යම් කෙනෙකුට කියනවා නම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ලය මඩලේ උපන් පුත්‍රයා කියලා වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියනවා නම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට මුවින් පහළ වූ පුත්‍ර රත්නය කියලා කියනවා නම් පින්වත්නි ඒ සාරිපුත්තයන්ටයි කියනවා. ධර්මයෙන් හටගත් උත්තමයා කියනවා නම් ඒ සාරිපුත්තයන්ටයි කියනවා. ධර්මයෙන් නිර්මිත වූ මේ බුද්ධ ශාසනයේ තියෙන දායාද කියලා යම් කෙනෙකුට කියනවා නම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්ම දායාදයක් කියලා කියනවා නම් ඒ සාරිපුත්තයන්ට ආමිස දායාද නූ පුත්‍ර රත්නයයි කියලා කියනවා නම් යම් කෙනෙකුට ඒ මනාකොට පවසන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ලය මඩලෙන් උපන් මුවින් පහළ වූ ධර්මයෙන් උපන් ධර්මයෙන් නිර්මිත වූ ධර්ම දායාද වූ ආමිස දායාද වූ පුත්‍රයා වනාහි සාරිපුත්තයන්මයි පින්වත් මහණෙනි ශ්‍රී මුව බුදු මඩලින් දේශනා කරන්නේ. ඒකයි සාරිපුත්තයන් වහන්සේ අග්‍ර වෙන්නේ, භද්‍ර වෙන්නේ, සෙම්පතියා වෙන්නේ. බුද්ධ ඥානයෙන් සර්වඥ නෙතිනුත් එසේ දකිනවා නම් අපි කෙසේ පිදිය යුතුද පින්වත්නි? පින්වත් මහණනි තථාගතයන් වහන්සේ විසින් ප්‍රවර්තනය කරන අනුත්තර ධර්ම චක්‍රය මනාකොට ඒ අනුවම ප්‍රවර්තනය කරන්නේ පින්වත් මහණනි සාරිපුත්තයන්මයි කියලා බුදුරජාණන් දේශනා කළා. සාදු සාදු කියලා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ කඳ සිහි කරමින් උදේ හවස අඩු ගානේ වන්දනා කරන්න පින්ඵල උපදිනවා. පහනක් දැල්ව ගන්නට පින්ඵල උපදිනවා. සුවඳ දුම් පූජා කරගන්න පින්ඵල උපදිනවා. මලක් පූජා කරගන්නට අප්‍රමාණ පින්ඵල උපදිනවා පින්වත්නි. සාරිපුත්ත සීහනාද සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළේ හරි අසිරිමත්. මේ මහ පොළොවට අසූචි වැටුණත් කිසිම සලිත බවීමක් නැහැ. හොඳ දේවල් වැටුණත් මහ පොළොවයි නරක දේ වැටුණත් මහ පොළොව එකම විදියයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතත් ඒ වගේමයි ස්වාමීනි. මේ ජලයට හොඳ දේ වැටුණත් නරක දේ වැටුණත් එකසේම පවතින්නේ යම්සේද. ස්වාමීනි මගේ හිතත් ඒ වගේමයි. අප්‍රමාණ අවෛරී සිතින් වෛර නැති සිතින්මයි මගේ හිත පවතින්නේ. ස්වාමීනි හරියට මේ නීච කුලේ ඉපදුණු සැඩොල් කොල්ලෙක් මේ නගරේ මාවතක් දිගේ යනකොට කොච්චර බයපක්ෂපාතීවද යන්නේ. ඒ අසූචි කදාරගෙන කොච්චර බයපක්ෂපාතීවද යන්නේ. කිසි කෙනෙකුට කරදරයක්, වෙහෙසක්, පීඩාවක්
වෙන්න දෙන්නේ නැතුව කොච්චර පරිස්සමින්ද යන්නේ. අනේ ස්වාමීනි මාත් ඒ වගේ තමයි. මාත් ඒ වගේ තමයි ස්වාමීනි යන්නේ. එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේට එක අසත්පුරුෂ භික්ෂුවක් චෝදනා කළානේ පින්වත්නි. ආන් ඒ වෙලාවේ කරපු සිංහනාදය. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ බුද්ධ ශාසනයේ සෙන්පතියන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර දහම්සක ප්‍රවර්තනය කරන ඒ අයුරින්ම ප්‍රවර්තනය කරන ඒ මහා ප්‍රඥාවන්ත මහා මුනිදු සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන සිත පහදව ගන්නට පින්ඵල උපදව ගන්නට මේ දහම් කරුණ මේ පින්වත් සියලු දෙනාටම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින මහා තේරාභි වන්දනා ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පිංගලන්තයේ වැඩ සිටින පින්වත් කරුණා මෑණියන් වහන්සේ විසින්. ඉතින් මේ අද දවසේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට, ඒ වගේම සුමන සමන් දිවි රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මිදහම් මඟ විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අද දවසේ එංගලන්තයේ වැඩ සිටින පින්වත් කරුණා මෑණියන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට දිවියෝ උපකාර කරත්වා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වත් එංගලන්තයේ වැඩ සිටින කරුණා මෑණියන් වහන්සේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන එංගලන්තයේ වැඩ සිටින පින්වත් කරුණා මෑණියන් වහන්සේට පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.